මුලින්ම තියෙනවා අමුදත්ත. අමුදත්ත කියන්නේ දත්ත අරගෙන කිසිම දෙයක් කරන්නේ නැතුව ගන්න විදිහටම තියෙනවා නම් කිසිම දෙයක් කිසිම ක්‍රමවත් ආකාරයට නැත්නම් ඒකට කියනවා raw data අමුදත්ත කියලා. ඒ විදිහට පිළියෙල කිරීමක් කිසිම පිළියෙල කිරීමක් නැත්නම් ඒකට කියනවා අමුදත්ත කියලා. ඊට පස්සේ array කියලා තියෙනවා. එහෙම නැත්නම් සිංහලෙන් දත්ත ආවලිය කියලා කියනවා. දත්ත ආවලිය කියන්නේ එහෙම නැත්නම් array එකක් කියන්නේ තියෙන දත්ත ටික. එහෙම නැත්නම් raw data ටික කිසියම් අනුපිළිවෙලකට ආරෝහණ හෝ අවරෝහණ කියන අනුපිළිවෙලවල් දෙකෙන් එකකට පිළියෙල කරනවාට කියනවා array එකක් කියලා. එතකොට යම්කිසි ක්‍රමවත් බවක් තියෙනවා. ඊට පස්සේ tables පාවිච්චි කිරීම frequency distribution of ungrouped data. ungrouped data කියන්නේ data කාණ්ඩ කිරීමක් කරලා නැහැ. group කරන්න කලින්. ඒකෙදි වෙන්නේ තියෙන data ටික මේ විදිහට තියෙනවා 30 32 34 35 38 ඔය තියෙන්නේ මේ ඉලක්කම් වලින් ක්‍රමාදාලා ලියපු එක එක දත්ත අගයක්. එකිනෙකට වෙනස් වූ අගයක්. 30 ලැබිලා තියෙනවා 5 පාරක්. 32 ලැබිලා තියෙනවා 2 පාරක්. 34 ලැබිලා තියෙනවා 3 පාරක්. ඔය විදිහට ප්‍රසන්ට් කරනවාට කියනවා ඔය විදිහට පෙන්වනවාට ඉදිරිපත් කරනවාට කියනවා ungrouped data කියලා. එතකොට මේකෙදි ungrouped data වල කාණ්ඩ කිරීමක් කරලා නැහැ. එහෙම නැත්නම් පන්ති වලට වෙන් කිරීමක් කරලා නැහැ. ඊළඟ frequency distribution of group data සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. ඒකෙදි කාණ්ඩ කිරීමක් වෙනවා. මේ ටේබල් එකේ තියෙනවා 60 62. ඒ කියන්නේ එක කාණ්ඩයක්. එහෙම නැත්නම් අපි ඒකට වචනයක් කියනවා class intervals. 60 සහ 62 අතර තියෙනවා අගයන් පහක්. 60 සහ 62 අතර කිව්වහම 60 61 62 කියන ඉලක්කම් තුනම අයිති වෙනවා. 60යි 62යි අතර ඉලක්කම් පහක් තියෙනවා. 63යි 65යි අතර ඉලක්කම් 18ක් තියෙනවා. මේවට කියනවා පන්ති ප්‍රාන්තර ලැබිච්ච වාර ගන්න. එහෙම නැත්නම් සිදුවෙච්ච වාර ගන්නට කියනවා frequency. ඒක අපි සංකේතවත් කරනවා simple f වලින්. ඊළඟට ඒ ගැන තව විස්තර කිරීම කිහිපයක් තියෙනවා. අපි මේ එකකට කියන උදාහරණයක් විදිහට 60 62 කියන අගයන් දෙකට කියනවා එක පන්තියක්. එක ක්ලාස් එකක්. එහෙම නැත්නම් ක්ලාස් ඉන්ටර්වල් එකක්. ක්ලාස් ඉන්ටර්වල් එකකේ ක්ලාස් ඉන්ටර්වල් එක 60 කියන්නේ 60 සහ 62 කියන්නේ පන්තියේ සීමා දෙක. ක්ලාස් ලිමිට්ස් දෙක. 60 කියන්නේ lower limit එක. එහෙම නැත්නම් පහළ සීමාව. 62 කියන්නේ upper limit. එහෙම නැත්නම් ඉහළ සීමාව. 63 65 කියන්නේ එක ක්ලාස් එකක්. 63 කියන්නේ lower limit එක. 65 කියන්නේ upper limit එක. ඊළඟට අපි බැලුවොත් 60යි 62යි ඊළඟට දෙවෙනි එක පටන් ගන්න තියෙන 63. 62යි 63යි අතර එකක වෙනසක් තියෙනවා. මේක ඉවරලා තියෙන 62කින් ඊළඟ එක පටන් ගන්න තියෙන 63. ඒ කියන්නේ 62යි 63යි අතර එකක වෙනසක් තියෙනවා. එහෙම වෙනසක් නැති වෙන්න හදා ගන්න පුළුවන්. එහෙම හදනවට කියනවා class boundaries. class boundaries හදාගන්නේ කොහොමද? lower limit එකකින්. ඒ කියන්නේ 60න් 0.5ක් අඩු කරනවා. upper limit එක කියන්නේ 62. 62ට 0.5ක් එකතු කරනවා. 60න් 0.5ක් අඩු කරොත් 59.5යි. 62ට 0.5ක් එකතු කරාම 62.5යි. දෙවෙනි ක්ලාස් එක ගත්තොත් දෙවෙනි ක්ලාස් ඉන්ටර්වල් එක ගත්තොත් lower limit එක තියෙන්නේ 63. 63න් 0.5ක් අඩු කරනවා 62.5. upper limit එක 65. ඒකට 0.5ක් එකතු කරනවා 65.5. ඒ විදිහට හදා ගන්නවට කියනවා class boundaries. class limits තියෙන ඕනිම ගානක් හැමතිස්සෙම class boundaries බවට පත් කරගන්න ඕනේ. limits තියාගෙන අපිට ගානක් කිසිම දෙයක් හදන්න බෑ. අනිවාර්යයෙන්ම class boundaries බවට පත් කරගන්න ඕනේ. class limits ද boundaries ද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් එකක් ඉවරන තැනින්. ඒ කියන්නේ එක class එකක් ඉවරන තැනින් අනිත් class එක පටන් අරන් නැත්නම් ඒ තියෙන්නේ class limits පන්ති සීමා. අපේ class boundaries බවට පත් කරගන්න ඕනේ. class boundaries බවට පත් කරාම එකක් ඉවර වෙන තැනින් ඒ කියන්නේ 62.5න් ඊළඟ එක පටන් ගන්නවා. එහෙම තියනවා නම් ඒවට කියනවා class boundaries පන්ති මායි. ඊළඟට මේ උදාහරණේ number of students කියලා දීලා තියෙනවා. එහෙම නැත්නම්
59.5යි 62.5යි අතර කී දෙනෙක් ඉන්නවද? සිදු වුණු වාර ගණන. වාර ගණන සිම්පල් F frequency කියන එකෙන් හඳුන්වනවා. 59.5යි 62.5යි අතර 5 දෙනෙක් ඉන්නවා. 62.5යි 55.5යි 65.5යි අතර 18 දෙනෙක් ඉන්නවා. ඊළඟට ක්ලාස් මිඩ් පොයින්ට් කියලා එකක් හොයන්න වෙනවා. ඒකෙදි අපි කරන්නේ ඇයි එහෙම එකක් හොයන්නේ කියන එකේ තේරුම තමයි අපි උපකල්පනය කරනවා 59.5ත් 62.5ත් අතර තියෙන සියලුම ඉලක්කම්. ඒ කියන්නේ 60 61 62 කියන ඉලක්කම් තුනම 61ට සමානයි කියලා උපකල්පනය කරනවා. දෙවෙනි ක්ලාස් එක ගත්තොත් 62.5 ඉඳලා 65.5 වෙනකන් තියෙනවා 63 64 65 කියන ඉලක්කම් තුන. අපි මේ තුනම උපකල්පනය කරනවා 64යි කියලා. අන්තිම ක්ලාස් එක ගත්තොත් 72 73 74 තියෙනවා. මේ ඉලක්කම් තුනම අපි උපකල්පනය කරනවා 73ට සමානුපාත වෙනවයි කියලා. ඒ ඉලක්කම් තුනම 73යි කියලා අපි උපකල්පනය කරනවා. ඒ විදිහට හදාගන්න ඒවට කියනවා ක්ලාස් මිඩ් පොයින්ට් කියලා. ක්ලාස් මිඩ් පොයින්ට් එකක් හදාගන්නේ ක්ලාස් ලිමිට් දෙක තියෙනවා 60 සහ 62. ඒ දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදනවා. 62 සහ 60 මෙතන ගාන හදලා තියෙනවා නම් වැරදි. 60 සහ 62 එකට එකතු කරලා දෙකෙන් බෙදුවහම ක්ලාස් එකේ මිඩ් පොයින්ට් එක ලැබෙනවා. 63 සහ 65 දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදුවහම 64 කියන උත්තරය ලැබෙනවා. 66 68 දෙක එකතු කරලා දෙකෙන් බෙදුවහම 67 කියන උත්තරය ලැබෙනවා. ක්ලාස් බවුන්ඩරිස් හදන විදිය දීලා තියෙනවා. lower limit එකෙන් 0.5ක් අඩු කරන්න ඕනේ. upper limit එකට 0.5ක් එකතු කරන්න ඕනේ. ඒ විදිහට තමයි class limits class boundaries බවට පත් කරන්නේ. එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් පන්ති සීමා පන්ති මායිම් බවට පත් කරගන්නේ lower limit එක පහළ සීමාවෙන් 0.5ක් අඩු කරනවා. ඉහළ සීමාවට 0.5ක් එකතු කරනවා. ඊළඟ ක්ලාස් මාක් එක හදාගන්න විදිහ දීලා තියෙනවා. එහෙම නැත්නම් mid point ක්ලාස් මාක් ඒ දෙකම සමාන පද mid point ක්ලාස් මාක් මධ්‍යගය පන්ති ලකුණ ඒ දෙකම සමාන පද දෙක. ඒක හදාගන්නේ ක්ලාස් එකේ lower limit එකට එකතු කරනවා upper limit එක එකතු කිරි ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදෙනවා. එතකොට අපිට ලැබෙනවා ක්ලාස් මාක් එක මොකක්ද එහෙම නැත්නම් mid point එක මොකක්ද කියන එක. ක්ලාස් width එක බලනකොට හැමතිස්සෙම ගන්නේ හොඳට මතක තියාගන්න boundaries දෙක තමයි ගන්න. upper boundary එකෙන් lower boundary එක අඩු කරාම class width එක ලැබෙනවා. limits ගන්න නැහැ මෙතෙන්ට. එහෙම නැත්නම් පන්ති සීමා නෙවෙයි ගන්නෙ පන්ති මායිම්. upper class boundary එකෙන් lower class boundary එක තමයි අඩු කරන්නේ. limits ගන්නෙ නැහැ. ඊළඟට frequency distribution එකක්. ඒ කියන්නේ මේ වගේ ටේබල් එකක් හදාගන්න පිළිවෙල දීලා තියෙනවා. මේ වගේ ටේබල් එකක් හදාගන්න පිළිවෙල දීලා තියෙනවා. පළවෙනි පියවර තමයි විශාලතම අගය සහ කුඩාම අගය. මේ වගේ සංඛ්‍යා සමූහයක් දුන්නාම මේ සංඛ්‍යා සමූහයේ විශාලතම අගය සහ කුඩාම අගය හොයාගන්න. ඒකට කියනවා biggest value and the smallest value. ඊට පස්සේ විශාලතම අගයෙන් කුඩාම අගය අඩු කරනවා. විශාලතම අගයෙන් කුඩාම අගය අඩු කරාම ලැබෙනවා range කියන මිනුම. The difference between the largest and smallest numbers. ඉහළම අගය සහ පහළම අගය අතර ඇති වෙනස. ඊළඟට අපි කිසියම් පන්ති ගණන කියන්නේ මේ උදාහරණය ගත්තොත් 60 62 කියන්නේ එක පන්තියක්. 63 65 කියන්නේ දෙවෙනි පන්තිය. 3යි 4යි 5යි. පන්ති පහක් තියෙනවා. ක්ලාස් ඉන්ටර්වල්ස් පහක් තියෙනවා. අපි මේ ක්ලාස් ඉන්ටර්වල්ස් ගන්න අපිට තීරණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පේපර් එකේ සමහරට දෙන්නත් පුළුවන්. මේ ක්ලාසස් ගාන කියලා ගානක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තීරණය කරන්න පුළුවන් ක්ලාසස් 5ක්ද ක්ලාසස් 6ක්ද 7ක්ද 10ක්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ divide the range into convenient number of class intervals having the same size. අපි ඉස්සෙල්ලා range එක එහෙම නැත්නම් පරාසය විශාලතම අගයෙන් කුඩාම අගය අඩු කරලා ඒ අගය ලබා ගත්තා. ඒ අගය බෙදනවා අපි number of class intervals. එහෙම නැත්නම් පන්ති ප්‍රාන්තර ගන්න. පන්ති කීයකට කඩන්න ඕනේද? ඒ ගාණෙන් අපි බෙදනවා.
එතකොට අපිට ලැබෙනවා එක පන්තියකට කී දෙනෙක් ඇතුළත් වෙනවද කියන එක. ඊට පස්සේ determine the number of observations falling into each class. එක පන්තියකට ලැබෙන data කීයක් එක පන්තියකට අයත් වෙනවද කියන එක බලලා ඒකෙන් අපිට පුළුවන් frequency distribution එකක් ඒ කියන්නේ වගුවක් හදා ගන්න. මේකේ ආන්සර් එක දීලා තියෙනවා. රේන්ජ් එක ඇවිල්ලා තියෙන්නේ 99 ඍණ 30 69යි. ඒක බෙදලා තියෙනවා number of class intervals classes 7කට බෙදලා තියෙනවා. 69 7න් බෙදුවම 9.85යි. ඒක අපි ආසන්න කරනවා 10ට. පූර්ණ සංඛ්‍යාවකට ආසන්න කරනවා. පළවෙනි ක්ලාස් එක විදිහට ගන්නවා. දැන් මේක තමයි අපේ 10 කියන්නේ ක්ලාස් එකේ width එක. එහෙම නැත්නම් ක්ලාස් එකේ පළල. ක්ලාස් එකේ පළල. ඒ අනුව ක්ලාස් එකේ පළල අනුව අපි frequency distribution එකක් හදා ගන්න ඕනේ. 30න් පටන් ගත්තොත් 30 ඉවර වෙන්න ඕනේ 39. 40න් පටන් ගත්තොත් 40 ඉවර වෙන්න ඕනේ 49. මේ තියෙන්නේ class limits. class boundaries ගත්තොත් lower class limit ඒ කියන්නේ 30න් 0.5ක් අඩු කරනවා 29.5. 39ට 0.5ක් එකතු කරනවා 39.5. දෙවෙනි ක්ලාස් එක 40 49 40න් 0.5ක් අඩු කරනවා 39.5යි. 49ට 0.5ක් එකතු කරනවා 49.5යි. මේ ක්ලාස් බවුන්ඩරිස් ගත්තොත් ඒකෙන් තමයි අපි ක්ලාස් width එක එහෙම නැත්නම් පන්තියේ පළල කියන එක හොයන්නේ. 39.5න් 29.5ක් අඩු කරොත් 10යි. ඒ 10 තමයි මෙතන ලැබුණේ. දෙවෙනි පන්තිය ගත්තොත් 49.5න් 39.5ක් අඩු කරාම ඒත් 10යි. ඒ තියෙන්නේ මෙන්න මේ 10යි. ඒකට තමයි ක්ලාස් width එක කියලා කියන්නේ. ඊළඟට අපි ප්‍රගණන ලකුණු කියලා එකක් පොඩි කාලේ ඉගෙනගෙන ඇති. 29.5 39.5 අතර කී දෙනෙක් ඉන්නවද කියන එක ප්‍රගණන ලකුණු වලින් මාක් කරගෙන යනවා. 40 තියෙන්නේ කොහෙද? 36 තියෙන්නේ කොයි පන්තියේද? 43 තියෙන්නේ කොයි පන්තියේද කියන එක ඒ අනුව අපිට frequency එක හදා ගන්න පුළුවන්. ඊළඟට histogram කියන එක histogram කියන්නේ මේ තියෙන වගුවේ ප්‍රස්ථාරික නිරූපණ. histogram කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් ජාල රේඛය. මේකේ අලුත්ම ගානක් දීලා තියෙන 10 19 20 29 මේ විදිහට ක්ලාස් histogram එකක් අඳිනකොට හොඳට මතක තියාගන්න මේ තීරු අතර හිස් තැනක් නැහැ. එකට බද්ධ වෙච්ච තීරු තමයි තියෙන්නේ. ඒ තීරුවේ උසින් නිරූපණය කරනවා. ඒ තීරුවේ උසින් frequency එක නිරූපණය කරනවා. තිරස් අක්ෂයේ තියෙන්නේ මෙන්න මේ wages එහෙම නැත්නම් පන්ති මායිම් class boundaries තමයි පල්ලෙහා තීරුවේ තිරස් අතර තියෙන්නේ. උඩ තීරුවේ සිරස් අතර තියෙන්නේ frequency එක. අපි ගත්තොත් පළවෙනි පන්තිය 9.5යි 19.5යි ඒ අතර frequency එක 5ක් කියලා දීලා තියෙනවා. 9.5 ඉඳන් 19.5 වෙනකම් අපි තීරුවක් අඳිනවා 5ට වෙනකම්. ඔය විදිහට අඳිනවාට කියනවා frequency histogram කියලා. එහෙම නැත්නම් ජාල රේඛය. examples කිහිපයක් දීලා තියෙනවා. මේක අලුත් එකක්. අලුත් එකක් කියන්නේ පොඩ්ඩක් වෙනස් එකක්. මේ classes ටික ගත්තොත් පළවෙනි class එකේ width එක 14.5න් 9.5ක් අඩු කරාම 5යි. දෙවෙනි එකෙත් 19.5න් 14.5ක් අඩු කරොත් 5යි. පළවෙනි එකෙත් 5යි, දෙවෙනි එකෙත් 5යි. නමුත් අන්තිම වෙනකොට මේ class එකේ 30 39 කියන class එකේ width එක 10ක් වෙලා තියෙනවා. 39 49.5 class එකේ width එක 10ක් වෙලා තියෙනවා. 50 69 කියන class එකේ width එක 20ක් වෙලා තියෙනවා. එතකොට යම්කිසි වෙනසක් වෙනවා histogram එක අඳිනකොට. ඒ කියන්නේ පන්ති පළල class width එක වෙනස් නම් class width එක වෙනස් යම්කිසි වෙනසක් කරන්න වෙනවා. ඒ වෙනස තමයි අපිට වෙනවා adjusted frequency කියලා දෙයක් හදන්න. adjusted frequency කියන එක හදන්නේ ඇත්ත සංඛ්‍යාතය. ඒ කියන්නේ මෙතන තියෙන අදාළ අගය අපි ගත්තොත් මේක අපිට adjust කරන්න වෙනවා. මොකද class width එක 10යි.
අනිත් ඔක්කොම 5යි මේක 10යි. අනිත් ඔක්කොම 5යි මේ දෙක 10යි අන්තිම එක 20යි. එහෙනම් මේ අන්තිම තුන අපිට ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. උඩ හතර මුකුත් කරන්න ඕනේ නැහැ. අන්තිම තුන ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. කොහොමද ඇඩ්ජස්ට් කරන්නේ? actual frequency ඒ කියන්නේ සත්‍ය frequency එක අපි ගත්තොත් 12 කියන එක ගත්තොත් ඒක තමයි actual frequency එක. 12 බෙදනවා actual class width එකකින්. ඇත්ත class width එක 12ට අදාළව class width එක 10යි. 12 කියන තියෙන පන්තියේ පළල 10යි. 12 බෙදනවා 10න් ගුණ කරනවා general class width එක. ඒ කියන්නේ සාමාන්‍ය පන්ති පළල. අනිත් ඔක්කොම පන්ති පළල 5යිනේ. 1 2 3 4 ඒ ඔක්කොගේම පන්ති පළල 5යි. class width එක 5යි. අපි යොදා ගන්නවා මේ 5 කියන එක general class width එක විදිහට. 12 බෙදනවා 10න් 12 කියන්නේ frequency එක බෙදනවා actual class width එක 10න් ගුණ කරනවා normal class width එකකින්. normal class width එක 5 5 තමයි 4 පාරක්ම ගිහින් තියෙන. ඒ හින්දා 5 විදිහට යොදා ගන්න. 12 10න් බෙදලා 5න් ගුණ කරාම 6ක් බවට පත් වෙනවා. එතකොට අපි එහෙම කරලා histogram එක අඳින්නේ 29.5යි 39.5යි අතර 12ක් උසින් අඳින්නේ. 29.5යි 39.5යි අතර ඒ තීරුව 12 කියන උසින් අඳින්නේ. අපි අඳින්නේ 6 කියන උසින්. එහෙම නැත්නම් adjusted frequency එකේ උසින් තමයි අඳින්නේ. ඊළඟට අන්තිම class එක ගත්තොත් ඒකේ actual frequency එක 8යි. actual class width එක 20යි. class width එක 20යි. normal ගාන 5යි. මේ class එකේ width එක 20යි. 8 බෙදනවා 20න් ගුණ කරනවා normal class width එකෙන්. ඒ කියන්නේ 5න් 8 බෙදීම 20 ගුණ කිරීම 5 2 කියන උත්තරේ තමයි ලැබෙන්නේ. අපි histogram එක අඳින්නේ 49.5යි 69.5යි අතර තීරුව අඳින්නේ 8ක උසින් නෙවෙයි 2ක උසින්. ඒක හරියට මතක තියාගන්න. adjusted frequency එක යොදා ගන්න ඕනේ class width එක අසමාන නම්. මේ ටික තමයි presentation of quantitative data යටතේ තියෙන්නේ. කාට හරි ගැටලු තියෙනවද මොනවා හරි? මම ගොඩක් කෙටියෙන් තමයි කිව්වේ. අතන YouTube videos තියෙන නිසා ගැටලු තියෙනවද? එහෙනම් ඊළඟට යන්න අපි lecture 5 summary measures. මේක ගොඩක් වැදගත්. අනිවාර්යෙන්ම ලොකු ප්‍රශ්නයක් එයි මේකෙන්. හැමදාම ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් අනිවාර්යෙන් එයි. summary measures කියන පාඩම අනිවාර්යෙන්ම එයි. summary measures යටතේ කතා කරන්නේ ව්‍යාප්තියක ස්වરૂපය තීරණය කරන මිනුම් මොනවාද කියන එක. ව්‍යාප්තියක ස්වરૂපය තීරණය කරන මිනුම් මොනවාද කියන එක. ව්‍යාප්තියක ස්වરૂපය තීරණය කරන්න පුළුවන් පළවෙනි එක තමයි central tendency. central tendency එකේදී උගන්වන්නේ මොනවාද? central tendency එකෙන් කියනවා දත්ත ව්‍යාප්තියේ මැද්ද කොහෙද තියෙන්නේ කියන එක. මම අපහු ඒක කියන්නම්. දත්ත ව්‍යාප්තියේ මැද්ද කොහෙද තියෙන්නේ කියන එක තමයි central tendency එකෙන් කියන්නේ. දෙවෙනි එක dispersion. dispersion වලින් කියන්නේ දත්ත ව්‍යාප්තියේ තියෙන ඉතුරු දත්ත ටික. දත්ත ව්‍යාප්තියේ තියෙන ඉතුරු දත්ත ටික මැද්දේ ඉඳලා එහෙම නැත්නම් සෙන්ට්‍රල් එකේ ඉඳලා කොච්චර විහිදිලා තියෙනවද කොච්චර ස්ප්‍රෙඩ් වෙලා තියෙනවද කියන එක. තුන්වෙනි එක ස්ටීව්නස්. ස්ටීව්නස් කියන්නේ කුටිකතාව. ඒකෙන් තේරුම් කරන්නේ දත්ත ව්‍යාප්තිය කොච්චර සමමිතික බවින් ඈත් වෙලා තියෙනවද. එහෙම නැත්නම් කොච්චර අසමමිතිකයිද කියන එක තමයි ස්ටීව්නස් වලින් කරන්නේ. ඔය ටික තමයි ප්‍රධාන මාතෘකා තුන.
central tendency වනින්න ක්‍රම තියෙනවා x bar එහෙම නැත්නම් arithmetic mean කියලා කියනවා md median කියන්නේ මධ්‍යස්ථ mo mode කියනවා mode කියන්නේ මාතර ඔය තුන ගණනය කරන්න තමයි central tendency යටතේ තියෙන්නේ dispersion ගත්තොත් මිනුම් කිහිපයක් තියෙනවා පළවෙනි එක range කියන්නේ උපරිම දත්තය සහ අවම දත්තය අතර වෙනස variance standard deviation SD කියලා කියනවා එහෙම නැත්නම් S වලින් හඳුන්වනවා CV කියලා එකක් තියෙනවා coefficient of variation අපි උඩින් බලාගෙන යන ඒ ටික ඔක්කොම central tendency the tendency of data to cluster about the central part central tendency කියන්නේ දත්ත සමූහයක් එහි කේන්ද්‍රය වෙත ඒක රාශී වෙනවා ඒක මම මේ විදිහට පැහැදිලි කරන්න අපි හිතමු අපි ළමයි කණ්ඩායමකගේ උස පරීක්ෂා කරනවා ළමයි කණ්ඩායමකගේ උස පරීක්ෂා කරනවා උපරිම උස තියෙනවා සෙන්ටිමීටර් 200ක් අඩුම උස තියෙනවා සෙන්ටිමීටර් 120ක් මේ උසින් අඩුම කට්ටිය මේ උසින් වැඩිම කට්ටිය උසින් අඩුම කට්ටිය ගත්තොත් කිහිප දෙනා ඉන්නේ ටික දෙනා ඉන්නේ උසින් අඩුම කට්ටිය උසින් වැඩිම කට්ටිය ටික දෙනා ඉන්නේ පොඩි පිරිසක් තමයි උසින් අඩුම කට්ටිය සහ උසින් වැඩිම කට්ටිය ඉන්නේ නමුත් උස මැද්දේ තියෙන කට්ටිය අපි හිතනවා 150 170 170 වගේ ඒ වගේ ළමයි ගොඩක් ඉන්නවා. දෙපැත්තේ කට්ටිය ඉන්නේ පොඩ්ඩ දෙනයි මැද්දේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒකට තමයි කියන්නේ central tendency එහෙම නැත්නම් ඕනෙම දත්ත සමූහයක් ස්වභාවිකව ගත්තාම ඒ දත්ත සමූහය මැද්දට ඒක රාශී වීමක් වෙනවා. ඒක ස්වභාවිකව වෙනවා. මොකක් හරි හේතුවක් නිසා වෙනවා. මැද්දේ උස තියෙන කට්ටිය තමයි වැඩිපුර දෙනෙක් ඉන්නේ. දත්ත සමූහයක් හෝ සංඛ්‍යාත ව්‍යාප්තියක් එහි කේන්ද්‍රය වෙත ඒක රාශී වීම කියනවා අපි central tendency කියලා. අපි central tendency measures MBA measures කියන්නේ මිනුම් central tendency measures මගින් කරන්නේ මේ දත්ත සමූහයම මේ හැමෝම නියෝජනය කරන්න එක අගයක් දෙනවා. හැමෝම නියෝජනය කරන්න එක අගයක් දෙනවා. ඒ එක අගය තමයි එක්කෝ x bar mb එක්කෝ mo මාතය මධ්‍යස්ථය හෝ මධ්‍යර්ණය දත්ත සමූහයම නියෝජනය කරන්න පුළුවන් තනි අගයක් දෙනවා. ඔකට තමයි central tendency කියලා කියන්නේ. central tendency ගණනය කරන්නේ sample එකක නම් sample එකක් කියන්නේ නියදියක නම් නියදියක මධ්‍යර්ණය x bar एक गणना කරන්නේ sigma x divided by simple n sigma x කියන්නේ අගයන්ගේ එකතුව. අපි හිතමු උස කියලා අපි එකතු කරපු දත්තය. මේ තියෙන sigma x වලින් කියන්නේ හැම ළමයාගේම උසේ එකතුව. පළවෙනි ළමයාගේ උසේ එකතුව, දෙවෙනි ළමයාගේ උසේ එකතුව, තුන්වෙනි ළමයාගේ එකතුව. ඔය විදිහට ළමයි හැමෝගෙම උසවල් වල එකතුවට තමයි sigma x කියලා කියන්නේ. divided by simple n කියන්නේ number of items. අපි කී දෙනෙක්ගේ උස ගණනය කරන්නේ උසින් බෙදනවා සාමාන්‍ය මීන් එක දත්තවල එකතු බෙදීම දත්ත ගන්න සාමාන්‍ය කුල හදලා ඇති මේ තියෙන්නේ sample එක කියන්නේ නියදියක් මීන් එක තමයි x bar වලින් හඳුන්වන්නේ population mean එක නම් ඒකේ සංකේතය වෙන්නේ mean සංකේතය විතරයි වෙනස් වෙන්නේ හදන විදිය එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ දෙකම එක විදියට තමයි හදන්නේ population එකක නම් mean එක වෙන්නේ x bar නෙවෙයි mu මධ්‍යන්‍ය වෙන්නේ x bar නෙවෙයි mu ඒක තමයි ඒකේ සංකේතය හදන්නේ sigma x divided by capital N දත්තවල එකතුව බෙදීම capital N මෙතන simple n මෙතන capital N ඒකට හේතුව තමයි අපි sample size එකට පාවිච්චි කරන්නේ simple n ඒ කියන්නේ sample එකේ කී දෙනෙක් ඉන්නවද කියන එක හඳුන්වන්නේ simple n වලින් population එකේ කී දෙනෙක් ඉන්නවද කියන එක හඳුන්වන්නේ capital N වලින්
හදන විදිහ එකමයි සූත්‍රය පොඩ්ඩක් වෙනස්. මෙතන සිම්පල් එක, මෙතන කැපිටල් එක. ඔය විදිහට තමයි මීන් එක ගණනය කරන්නේ. ඊළඟට weighted arithmetic means කියලා තියෙනවා. සමහර අවස්ථා තියෙනවා දත්ත හැම එකටම එකම වැදගත්කමක් නෙවෙයි තියෙන්නේ. එකම වැදගත්කමක් නෙවෙයි විවිධ වැදගත්කමක් තමයි තියෙන්නේ. අපි හිතමු ජොබ් ඉන්ටර්විව් එකක ලකුණු දෙනවා. ස්පෝර්ට්ස් වලට 130. এডুকেෂන් වලට අධ්‍යාපනයට 50. ඊළඟට වෙන මොනවා හරි හැකියාවක් තියෙනවා නම් ඒකට 120. අපි හිතමු ස්පෝර්ට්ස් වලින් මෙයාට ලැබෙන ලකුණු ප්‍රමාණය තමයි 100ට ලකුණක් විදිහට කියන්න. ස්පෝර්ට්ස් වලට 100න් ලකුණු දෙනවා නම් එයාට ලැබෙනවා ලකුණු 90. এডুকেෂන් වලට අපි හිතමු පේපර් එකක් තියලා එයාට ලකුණු ලැබෙනවා 60. අනිත් මොනවා හරි විශේෂ දක්ෂතාවලට ලැබෙනවා ලකුණු 70. මේ ටිකේ මීන් එක එහෙම නැත්නම් මේ ටිකේ මධ්‍යයන්ය ගන්න වෙනම සූත්‍රයක් තියෙනවා. ඒකට හේතුව තමයි අපිට ගන්න බෑ 90 එකතු කිරීම 60 එකතු කිරීම 70 බෙදීම 3. එහෙම නැත්නම් සාමාන්‍ය මීන් එක මේකට ගන්න බෑ. හේතුව තමයි මේ 90ට තියෙන්නේ 130ක වැදගත්කමක් විතර. මේ 60ට තියෙනවා 150ක වැදගත්කම. 70ට තියෙනවා 120ක වැදගත්කම. ඒ කියන්නේ බර තැබීමක් කරනවා. weight එකක් දානවා. ස්පෝර්ට්ස් වලට 130යි, এডুকেෂන් වලට 150යි. අද ඇක්ටිවිටීස් වලට 120. බර තැබීම වෙනස්. එක එක දත්තයේ බර තැබීම වෙනස්. එතකොට ඒක හදන්න සූත්‍රයක් දීලා තියෙනවා sigma x w බෙදීම sigma w. මේ ගානේ හැටියට නම් අපිට හදා ගන්න වෙනවා මේ තියෙන්නේ x අගයන්. එහෙම නැත්නම් ලකුණු ටික තමයි x වලින් හඳුන්වලා තියෙන්නේ. මෙතන තියෙන w අගයන් weights ටික 130ක weight එකක් 150ක් 120ක weight එකක්. හදාගෙන යනවා xw කියලා කියුවා. 90 වැඩි කරනවා 130න් 27යි. 60 වැඩි කරනවා 150න් 30යි. 70 වැඩි කරනවා 120න් 14. ඒ ටික එකතු වෙනවා 71. 71 බෙදෙනවා මේ ටිකේ එකතු වෙන weights වල එකතු වෙන 130 150 120 100ක් එකතු වෙනවා 100යි කියන්නේ 100න් 100 කියලා. 100 බෙදීම 100 තමයි 100ට 100 කියලා කියන්නේ. ඒ කියන්නේ 71 බෙදෙනවා එකකින් උත්තරය 71යි. ඕකට තමයි weighted arithmetic mean කියලා කියන්නේ. එක එක දත්තයට වෙන වෙනම නම් වැදගත්කම තියෙන්නේ. ওই සූත්‍රය පාවිච්චි කරන්න වෙනවා. Right, so you know what is OPEC, right? So it's an international cargo, right? So oil exporting country. ඊළඟ geometric mean කියන එකක් දීලා තියෙනවා. geometric mean එක යොදාගන්නේ ප්‍රතිශත විදිහට අගයන් තියෙනවා. දැන් මේ අගය තියෙන්නේ ප්‍රතිශතයක් විදිහට නෙවෙයි 90 60 70. ප්‍රතිශතයක් විදිහට තියෙන ප්‍රසිද්ධ දේ තමයි රටක ආර්ථික වර්ධනය. අපි හිතමු කිසියම් රටක් තියෙනවා පළවෙනි අවුරුද්දේ ආර්ථික වර්ධනය 101යි. දෙවෙනි අවුරුද්දේ 105යි. තුන්වෙනි අවුරුද්දේ 107යි. ඔය විදිහට 100ට ගානක් ප්‍රතිශතයක් විදිහට තියෙනවා නම් මේවායේ සාමාන්‍ය මේ රටේ අවුරුදු 3 ඇතුළත සාමාන්‍ය වර්ධනය කියන එක හොයන්නේ අපිට බෑ 1යි 5යි 7යි එකට එකතු කරලා 3න් බෙදන්න. ඒක හරි උත්තරයක් නෙවෙයි. ප්‍රතිශත විදිහට තියෙනවා නම් අපිට පාවිච්චි කරන්න වෙනවා geometric mean එක. geometric mean එකේ පල්ලෙහා තියෙනවා සූත්‍රය 100ට 1යි නම් 100ට 1 කියන එකෙන් හඳුන්වන්නේ 100ට තිබ්බ ආර්ථිකය 101ක් වෙලා. එකකින් වර්ධනය වෙලා 100ට තිබ්බ ආර්ථිකය 101ක් වෙනවා. දැන් මෙතෙන්ට දානවා 101. 100ට තිබ්බ ආර්ථිකය 5කින් වැඩි වෙලා 105ක් වෙනවා.
100ට තිබ්බ ආර්ථිකය 7කින් වැඩි වෙලා 107ක් වෙනවා. මේ අගයන් ටික එකිනෙක ගුණ කරනවා. ගුණ කරලා මේවා වල nth root එක n වන වර්ගමූලය. අපි හිතමු මෙතන ගුණ කරන්න ඉලක්කම් දෙකක් තියෙනවා නම් මෙතෙන් එන්නේ දෙවෙනි වර්ගමූලය. ගුණ කරන්න ඉලක්කම් පහක් තියෙනවා නම් මෙතෙන් එන්නේ පස්වෙනි වර්ගමූලය. පස්වෙනි වර්ගමූලය හොයන්න පුළුවන් ඕනෙම වර්ගමූලයක් කැල්කියුලේටර් එකේ හොයන්න පුළුවන්. මෙතන ඉලක්කම් 3යි තියෙන්නේ. එහෙනම් තුන්වෙනි වර්ගමූලය. තුන්වෙනි වර්ගමූලය හෙව්වහම කිසියම් ඉලක්කමක් එයි. 1.0 ගානක් එයි අපිට 1.75 කියලා. මේක තමයි ඒ රටේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය. සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය. ඒක හොයන සූත්‍රය තමයි දීලා තියෙන්නේ. ප්‍රතිශත විදිහට අගයන් තියෙනවා නම් පාවිච්චි කරන්න ඕනේ ජියෝමෙට්‍රික් මීන් එක. ඊළඟ කම්බයින්ඩ් මීන්, කම්බයින්ඩ් ඇරිත්මැටික් මීන් මේක ගැන ප්‍රශ්න අහලා තියෙනවා. කම්බයින්ඩ් ඇරිත්මැටික් මීන් දත්ත කාණ්ඩ දෙකක් තියෙනවා නම් වෙන වෙනම දත්ත කාණ්ඩ දෙකක් තියෙනවා නම් ඒ දත්ත කාණ්ඩවල කී දෙනෙක් ඉන්නවද කියන එක දන්නවා. අපි හිතමු මේ දත්ත කාණ්ඩේ ඉන්නවා 5 දෙනෙක්, මේක ඉන්නවා 7 දෙනෙක්. පළවෙනි දත්ත කාණ්ඩේ 5යි, දෙවෙනි දත්ත කාණ්ඩේ 7යි. සහ ඊට අමතරව දීලා තියෙනවා මේ දත්ත කාණ්ඩේ මේ කොටසේ විතර මීන් එක කීයද කියලා. හිතමු මේකේ 10යි, මේකේ 12යි. අපිට අවශ්‍ය වෙනවා මේ දෙකම එකක් විදිහට අරගෙන, මේ රවුන්ඩ් දෙකම එකක් විදිහට අරගෙන මුළු මීන් එක හොයන්න. සම්පූර්ණ මීන් එක. මේ මීන් එකට අපි කියනවා combined arithmetic mean. combine කියන්නේ එකතු කරපු මේ දෙකම එකක් විදිහට ගත්තාම මීන් එක මොකක්ද කියන එක. ඒක හදන සූත්‍රය තමයි combined mean. එහෙම නැත්නම් mu x විදිහට මේකේ හඳුන්වලා තියෙනවා. සමානයි n එක වැඩි කරනවා x bar එකකින්. ඒ කියන්නේ 5 වැඩි කරනවා 10. ඒකට එකතු කරනවා n 2 වැඩි කිරීම x bar 2 බෙදනවා n 1 ධන n 2. ඔය සූත්‍රයෙන් ලැබෙනවා මේ දෙකම එකක් විදිහට, මේ රවුන්ඩ් දෙකම එකක් විදිහට ගත්තාම සම්පූර්ණ මීන් එක කීයද කියන එක. ඒ විදිහට තමයි combined arithmetic mean එක ගණනය කරන්නේ. median කියන්නේ මධ්‍යස්ථය. මධ්‍යස්ථය එහෙම නැත්නම් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් මැද්දේ තියෙන්නේ මොනවාද? data set එකක් ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් කරාම හරි මැද්දේ තියෙන අගයට තමයි median කියලා කියන්නේ. හරි මැද්දේ තියෙන අගය තමයි median කියලා කියන්නේ. 5 6 12 13 20. ඔය ටික නම් අගයන් ටික. අගයන් පහක් තියෙනවා. හරි මැද්දේ තියෙන්නේ 12 කියන එක. එහෙනම් මේක තමයි MD කියලා හඳුන්වනවා. ඒකට සූත්‍රයක් දීලා තියෙනවා. capital N plus 1 divided by truth item. එහෙම නැත්නම් දත්ත ගණන තමයි capital N වලින් හඳුන්වන්නේ. මම මේ ගානට ආදේශ කරන්න. මේ ගානේ දත්ත තියෙනවා 1 2 3 4 5. 5ට එකක් එකතු කරනවා. 5යි 1යි 6යි. ඒක දෙකෙන් බෙදෙනවා. 6 බෙදීම 2 3යි. 3 වෙනි අයිතමය. ඒක මතක තියාගන්න. 3 නෙවෙයි මධ්‍යස්ථය වෙන්නේ. 3 වෙනි අයිතමය. 3 වෙනි අයිතමය මොකද්ද? 1 2 3. 3 කියන්නේ 12 කියන ඉලක්කය. ඒක තමයි මීඩියන් එක වෙන්නේ. හොඳට මතක තියාගන්න මෙතන අයිටම්. එහෙම නැත්නම් වෙනි අගය තමයි තියෙන්නේ. කී වෙනි අගයද කියන එක තමයි මේ සූත්‍රයෙන් ලැබෙන්නේ. කෙලින්ම මීඩියන් එක ලැබෙන්නේ නැහැ. කී වෙනි අගයද කියන එක තමයි සූත්‍රයෙන් ලැබෙන්නේ. ඒ ටික තමයි පළවෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ. ඊළඟට තියෙනවා මෝඩ් එක. මෝඩ් එක කියන්නේ වැඩිම වාර ගණනක්
යෙදිච්ච ඉලක්කම මොකක්ද කියන එක. වැඩිම වාර ගණනක් යෙදිච්ච ඉලක්කම. අපි හිතමු ওই data ටික තියෙන්නේ 5 යෙදලා තියෙන එකපාරයි. 7 යෙදලා තියෙනවා දෙපාරයි. 8 එකපාරයි, 9 තුන් පාරයි, 10 එකපාරයි, 12 එකපාරයි. එතකොට අපිට කියන්න පුළුවන් මේකේ මෝඩ් එක. එහෙම නැත්නම් මාතය වෙන්නේ වැඩිම වාර ගණනක් යෙදිච්ච ඉලක්කම, ඒ කියන්නේ 9 කියන ඉලක්කම. වැඩිම වාර ගණනක් යෙදලා තියෙන්නේ 3 පාරක් යෙදලා තියෙනවා 9. 7 යෙදලා තියෙන දෙපාරයි, අනිත් ඔක්කොම ඉලක්කම් එකපාර ගන්න තමයි යෙදලා තියෙන්නේ. එහෙනම් මෝඩ් එක වෙන්නේ මෝඩ් මාතය සමානයි 9. ඒ විදිහට තමයි මාතය හොයන්නේ. මාතය හොයන එක ලොකු අමාරුවක් නෑ. යුනිමොඩල් සහ බයිමොඩල් ඒවා ගැන නම් අහලම නැහැ. ඒකෙන් අදහස් කරන්නේ සමහර data set තියෙනවා මාත එකක් විතරක් නෙවෙයි තියෙන්නේ. ඕන තරම් මාත තියෙන්න පුළුවන්. මේ data set එක ගත්තොත් 2 1යි 5 2යි 7 2යි 8යි 9 2යි 12 2යි මාත වෙන්නේ මාත එකක් නෙවෙයි තියෙන්නේ. modes තියෙනවා 5ත් mode එකක් 7ත් mode එකක් 8ත් mode එකක් 8 නැහැ 9 mode එකක් 12 mode එකක්. ඒ කියන්නේ modes එකකට වඩා තියෙන්න පුළුවන්. නමුත් x bar හෝ md mean හෝ medians තියෙන්නේ දත්ත සමූහයකට අනිවාර්යයෙන්ම එකක් විතරයි. modes එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. දීලා තියෙන unimodal සහ bimodal. ඒ කියන්නේ unimodal කියන්නේ මාත එකක් නම් තියෙන්නේ දත්ත සමූහයක මාත එකක් නම් තියෙන්නේ. ඒකට කියනවා unimodal. එකකට වඩා වැඩි නම් bimodal කියලා කියනවා. comparison of mean median mode. ඒ කියන්නේ theory කොටසක්. Only mode is meaningful for nominal data. Nominal data ඉගෙන ගන්න නැති කලින් කුප්පිය කරා nominal data සම්බන්ධව නාමික පරිමාණයේ දත්ත. නාමික වශයෙන් වෙන් කර ගැනීම සඳහා පමණයි nominal data රැස් කරන්නේ. nominal data සම්බන්ධයෙන් අර්ථවත් වන එකම මිනුම මාතය පමණයි. mean median මේ දෙක අර්ථවත් වෙන්නේ නැහැ. Both median and mode are meaningful for ordinal data. Ordinal data කියන්නේ දෙවැනි එක දත්ත scale of data කියන එක යටතේ දෙවැනි එක තමයි ordinal data කියලා ගත්තේ. ordinal data සඳහා median එක සහ mode මධ්‍යස්ථය සහ මාතය කියන දෙකම අර්ථවත් වෙනවා. ඒ කියන්නේ mean එක අර්ථවත් වෙන්නේ නැහැ ordinal data සඳහා. තුන්වෙනි එක all three measurements are meaningful for quantitative data. ප්‍රමාණාත්මක දත්ත සඳහා තුනම වළංගුයි තුනම අර්ථවත් වෙනවා. Mean is most commonly applied central tendency measurements since it can be used for further mathematical operations and analysis. ඉදිරි ගණනය කිරීම සඳහා වැඩි වශයෙන්ම යොදාගන්නේ x bar එහෙම නැත්නම් මධ්‍යන්නය arithmetic mean එක. අනිත් දෙක සාමාන්‍යයෙන් යොදා ගන්න නැහැ. වැඩිපුරම යොදා ගන්න ඉදිරි ගණනය කිරීම සඳහා x bar arithmetic mean එක. ඒ නිසා ඒක ගොඩක් වැදගත් කියලා හඳුන්වනවා. ඊළඟට අපි දැන් බැලුවේ central tendency යටතේ දත්ත සමූහයේ මැද්ද කොතනද කියන එක විතරයි. මැද්ද විතරක් බලලා අපිට දත්ත සමූහය පිළිබඳ තීරණ ගන්න අමාරුයි. ඒ නිසා තව measures කීපයක් දීලා තියෙනවා measures of location. එහෙම නැත්නම් ස්ථානීය මිනුම්. කොහෙද තියෙන්නේ? Q එක කියන්නේ දත්ත සමූහයෙන් 4 එකක් ගියාම තියෙන දත්තය මොකක්ද? Q2 කියන්නේ දත්ත සමූහයෙන් 2කින් එකක්, ඒ කියන්නේ හරියටම භාගයක් ගියාම තියෙන අගය මොකක්ද? Q3 කියන්නේ දත්ත සමූහයෙන් 4න් 3ක්. එහෙම නැත්නම් 100ට නම් 75ක් ගියාම තියෙන අගය මොකක්ද? ඒක තමයි Q1, Q2, Q3 වලින් කියන්නේ. First quartile size of capital N plus 1 divided by 4. 4ෙන් බෙදුවාම දත්ත කීයක් තියෙනවද? ඒක තමයි capital N. ඒකට එකක් එකතු කරනවා
බෙදනවා 4න්. 4 කියන්නේ නියත ඉලක්කමක් 4න් බෙදනවා. ඒ වෙනි අයිතමය. ඒක නෙවෙයි උත්තරේ Q1 සඳහා උත්තරේ ඒක නෙවෙයි. ඒ වෙනි අගය. අපි හිතුවොත් capital N 7යි කියලා. capital N 7යි නම් capital N + 1 8යි. 8 බෙදීම 4 2යි. දෙවෙනි අයිතමය. දෙවෙනි ඉලක්කම කියන එක තමයි Q1 වලට ආදේශ කරන්නේ. Q3 වෙන්නේ 3 වැඩි කිරීම capital N + 1 divided by 4. 4න් 3යි n + 1. 4න් 3යි capital N + 1. මෙතන තියෙනවා item වෙනි අගය. එතකොට මේකෙත් කෙලින්ම උත්තරේ නැහැ වෙනි අගය ගන්නවා. Q2 ගැන කතා කරලා නැත්තේ Q2 සමාන වෙනවා මධ්‍යස්ථයට. අනිවාර්යයෙන් මේක වෙනවා Q2 MD වලට සමාන වෙනවා. Q2 කියන්නේ දත්ත වලින් 50ක් ගියාම එහෙම නැත්නම් දත්ත වලින් භාගයක් ගියාම තියෙන අගය මොකක්ද කියන එක. මධ්‍යස්ථය කියන්නේ දත්ත වල හරි මැද්දේ තියෙන අගය. ඔය දෙක අනිවාර්යයෙන්ම එකිනෙකට සමාන වෙනවා. ඊළඟට එක උදාහරණයක් තියෙනවා capital N + 1 divided by 4th item 3 divided by 4 into capital N + 1 item. Dispersion. Dispersion කියන්නේ අපි හිතමු මේක තමයි ව්‍යාප්තිය. මේ විදිහට තමයි සාමාන්‍ය ව්‍යාප්තියක් අඳින්නේ. මැද්ද උස වැඩි. ඒකට තමයි central tendency කියන්නේ. මැද්දට එකතු වීමක් වෙනවා. ඒ නිසා මැද්ද හැමතිස්සෙම උසයි. දෙපැත්තට යන්න පොඩි. Dispersion වලින් කියන්නේ මේක තමයි මැද්ද. එහෙම නැත්නම් central tendency. මැද්ද තමයි මේ හරි මැද්දේ තියෙන්නේ. Dispersion වලින් බලනවා මැද්දේ ඉඳලා අනිත් අගයන්ට දෙපැත්තේ තියෙන අනිත් අගයන්ට කොච්චර දුරක් තියෙනවද? ඒක පිළිබඳ මිනුමක් තමයි dispersion කියලා හඳුන්වන්නේ. dispersion මනින්න විවිධ මිනුම් තියෙනවා. ඒ හැම මිනුමකින්ම බලන්නේ දත්ත කොච්චර ස්ප්‍රෙඩ් වෙලා තියෙනවද? කොච්චර ඈතට ගිහිල්ලා තියෙනවද කියන එක තමයි dispersion වලින් බලන්නේ. dispersion බලන්න measures කිහිපයක් තියෙනවා. ඊට කලින් තියෙනවා purpose of measuring dispersion. dispersion එහෙම නැත්නම් විසිරීම ඉගෙන ගැනීම එහෙම නැත්නම් ඒකට අගයක් ගැනීමේ වැදගත්කම මොකක්ද කියන එක to test reliability of an average. average කියන්නේ central tendency ඕනෙම මිනුමක x bar වෙන්න පුළුවන් mo වෙන්න පුළුවන් md වෙන්න පුළුවන්. මේ ඕනෙම දත්තයක විශ්වාසනීයත්වය මේක කොච්චර හරිද කියලා අපිට පොඩි දැනුවත් කර ගැනීමක් කරගන්න පුළුවන් dispersion මිනිමක් මගින්. ඊටම x bar සමානයි 15 තියෙනවා x bar සමානයි 15. dispersion වලට ලැබෙන උත්තරයක් 10යි. දෙවනි දත්ත කාණ්ඩයේ dispersion ලැබෙනවා 12යි. දෙවනි දත්ත කාණ්ඩයේ dispersion වැඩි. පළවෙනි එකේ 10යි දෙවෙනි එකේ 12යි. දෙවෙනි දත්ත කාණ්ඩයේ dispersion එක වැඩි. එහෙනම් මේ x bar 15ට වඩා මේ x bar 15 වඩා විශ්වාසනීයත්වයෙන් අඩු. dispersion එක වැඩි වෙන තරමට central tendency වල විශ්වසනීයත්වය නැති වෙලා යනවා. ඒ කියන්නේ හැමතිස්සෙම හොඳ දත්ත සමූහයක් තෝරගන්න නම් විසිරීම අඩු විය යුතුයි. ඉංග්‍රීසි වලින් කියනවා නම් constant විය යුතුයි. පළවෙනි දත්ත සමූහයට වඩා දෙවෙනි දත්ත සමූහයේ dispersion එක වැඩි. එහෙනම් මේ x bar ට වඩා මේ mean එකට වඩා මේ mean එක හොඳ නැහැ කියලා තමයි අපි හඳුන්වන්නේ. විශ්වසනීයත්වය නැහැ කියලා තමයි හඳුන්වන්නේ. To serve as a basis for control of variability to compare two or more series මේ වගේ දත්ත කාණ්ඩ කිහිපයක් සංසන්දනය සඳහා සුදුසු වෙනවා. ඉදිරි ගණනය කිරීම සඳහා යොදා ගන්න. further statistical analysis ඉස්සරහ ගණනය කිරීම සඳහා යොදා ගන්නවා. හරි. පොඩ්ඩක් අපි ඉක්මනට යමු. රේන්ජ් එක බලන්නේ ලොකුම දත්තයෙන් පොඩිම දත්තය අඩු කරලා
ඉන්ටර්කෝටයිල් රේන්ජ් එක කියලා එකක් තියෙනවා. ඒක ගණනය කරන්නේ Q3 ගණනය කරනවා. ඒක Q2 Q1කින් අඩු කරනවා. ඒක බෙදනවා දෙකෙන්. මේ සූත්‍රයේ තියෙන විදිහටම තමයි කරන්නේ. variance standard deviation ඒ ටික ඔක්කොම past papers වල තියෙනවා. ඒ හින්දා අපි කෙලින්ම past paper එකකට යමු. variance standard deviation coefficient of variation ඔය ටික නිතරම අහනවා. ඒවල අපි ප්‍රශ්න ටිකක් කරමු. ඊළඟ ගණන් දෙකේම මේ දෙක තියෙනවා. මේ තියෙන්නේ 2018 පේපර් එක. මම හිතන්නේ ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් බලා ගන්න ඇති. 2018 question 1 A කියන කොටසේ question 1 වල තියෙන සම්පූර්ණයෙන්ම අද කතා කරපු ටික. ඒ කොටස simple A කොටස explain briefly the following characteristics of frequency distribution central tendency dispersion. සිංහල එක බලමු. සංඛ්‍යාත ව්‍යාප්තියක පහත ලක්ෂණ කෙටියෙන් පැහැදිලි කරන්න. කේන්ද්‍රික ප්‍රවණතාව ඒ කියන්නේ central tendency, අපකිරණය ඒ කියන්නේ dispersion. ඔය දෙක පිළිබඳ කෙටි සටහනක් තමයි ඉල්ලලා තියෙන්නේ. මේ විදිහට කියන්න පුළුවන් ලකුණු ලැබෙන්නේ central tendency කියන්නේ මොකක්ද? පොඩි නිර්වචනයක් සහ central tendency මනින මිනුම් කිහිපයක් දුන්නා නම් ලකුණු ටික ලැබේ. Central tendency කියන්නේ central tendency is the tendency of individual observations in a data set. Cluster කියන්නේ එකතු වීම, එහෙම නැත්නම් පොකුරු වීම, ඒක රාශී වීම. Cluster or center around a specific value. මැද්දේ තියෙන ඒකාගයක් කෙරෙහි ඒක රාශී වීමක් වෙනවා. Which is the central value. මැද්දේ තියෙන ඒකාගයක් කරා එකතු වීම තමයි central tendency කියන්නේ. Central tendency values, central tendency measures gives a representative value for the entire data set. සම්පූර්ණ data set එක නියෝජනය කරන තනි අගයක් දෙනවා central tendency measures මගින්. There are some central tendency measures such as mean, mode, median. ඒ කියන්නේ උදාහරණ තුනක්. central tendency සඳහා උදාහරණ තුනක් mean, mode, median. ඔය ටික ලියුවා නම් ලකුණු හම්බ වෙනවා. මම මේ උත්තර ටික ඔයගොල්ලෝ ගාව නැත්තම් මම දාන්නම්. Dispersion දෙවැනි එක dispersion measure provides the extent of spread of the data in the distribution from its central tendency value. මැද්දේ තියෙන අගයේ සිට දෙපැත්තට තියෙන spread එක මනින්න තමයි dispersion යොදාගන්නේ. මැද්දේ තියෙන අගයේ ඉඳලා දෙපැත්තට තියෙන විහිදීම මනින්න තමයි dispersion යොදාගන්නේ. By a dispersion measure, we can calculate the reliability of a central tendency measure. ඒ කියන්නේ central tendency මිනුමක කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක විශ්වාසනීයභාවය dispersion මිනුමක් මගින් ගණනය කරගන්න පුළුවන්. වැඩි dispersion එකක් තියෙනවා නම් central tendency මිනුමේ විශ්වාසනීයත්වය අඩුයි. අඩු dispersion එකක් අඩු අපකිරණයක් තියෙනවා නම් central tendency කේන්ද්‍රික ප්‍රවණතා මිනුමේ විශ්වාසනීයත්වය වැඩි. ඒ කියන්නේ අඩු වෙන තරමට තමයි වඩාත් විශ්වාසනීය වෙන්නේ. There are some dispersion measures such as range, variance, standard deviation and coefficient of variation. උදාහරණ විදිහට ගන්න පුළුවන් variance, standard deviation, coefficient of variation, range කියන ඒවා ටික. ඔය ටික මම දාන්නම් අපි ගාන හදමු. පළවෙනි ගාන the production manager of a plant that manufactures wheels want to compare the actual diameter of two types of wheels, each which is expected to 575 milliliters. ඒගොල්ලෝ කොහොම හරි හදන්න බලාපොරොත්තු වෙන්නේ මිලිලීටර් 575ක් තියෙන එක. නමුත් මැෂින් එකකින් හදනකොට හරියටම 575ක් ලැබෙන්නේ නැහැ. A sample of 5 wheels of each type were selected and the results representing the diameter of the wheels are as follows. 575ක් අරමුණු කරගෙන තමයි ඒගොල්ලෝ හදන්නේ. නමුත් හරියටම 575ක් එන්නේ නැහැ බොහෝ වෙලාවට. ඇවිල්ලා තියෙන්නේ type X වලින් ඇවිල්ලා තියෙනවා 568යි 570යි 75යි 578යි 584යි. type Y වලින් ඇවිල්ලා තියෙනවා 573 574 75 77 78.
මේ තියෙන types දෙකක් type x type y. For each types of wheels compute arithmetic mean, standard deviation and coefficient of variation. අපි මේ ගාන සම්පූර්ණයෙන් හදමු. type x type y ඒ දෙක වෙන වෙනම තමයි හදන්න කියලා තියෙන්නේ. type x වල arithmetic mean, standard deviation සහ coefficient වෙනම, type y වල mean, standard deviation, coefficient වෙනම තමයි හදන්න තියෙන්නේ. arithmetic mean කියන්නේ x bar. x bar ගණනය කරන සූත්‍රය තමයි sigma x divided by simple n. sigma x divided by simple n. sigma x කියන්නේ මෙතන තියෙන අගයන්ගේ එකතුව. 568 570 575 578 584 මේ අගයන් පහේ එකතුව. ඔයගොල්ලෝ කැල්ල එකකින් ගහලා බලන්න. ඔය අගයන් පහේ එකතුව උත්තරේ ලැබෙයි 2875ක් වෙනවා. 2875ක් උත්තරේ ලැබෙයි. divided by simple n. simple n කියන්නේ number of units. 1යි 2යි 3යි 4යි 5යි. 5 දෙනෙක් ඉන්නවා. wheels 5ක් තියෙනවා. එහෙනම් simple n වෙන්නේ 5. ඔබ තමයි උත්තරේ වෙන්නේ 575ක් වෙන උත්තරය. arithmetic mean x bar equals to 575. ඔය විදිහට තමයි arithmetic mean එක ගණනය කරන්නේ. ඊළඟට කියන්නේ type y වලත් arithmetic mean එක හදලා ඉවර කරන්න. y bar විදිහට ගන්නම් ඒක. type y නිසා තමයි y bar ගත්තේ, x bar කියලා ගන්නත් පුළුවන්. නමුත් කොහේ හරි ලියලා තියන්න ගණනය කරන්නේ type y සඳහා කියන එක කොහේ හරි පේන තැනක ලියලා තියන්න. සූත්‍රය එකමයි sigma y divided by simple n. මෙතන type x නිසා මම x ගත්තා, type y නිසා y ගත්තා. කෙනෙක්ට පුළුවන් දෙකටම x ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. sigma y කියන්නේ 573 574 575 577 578 ඔය කියන අගයන් පහේ එකතුව. කැලලකින් කරලා බලන්න අගයන් පහේ එකතුව. අගයන් පහේ එකතුව ලැබෙයි 2877. බෙදනවා number of observation. එතන තියෙනවා ඉලක්කම් පහක් 1යි 2යි 3යි 4යි 5යි. පහෙන් බෙදනවා. ඔක තමයි උත්තරේ වෙන්නේ 575.4. ඔක තමයි උත්තරය වෙන්නේ. means එක ඊළඟට standard deviation. standard deviation වලට වාකුරක් දුන්නා SD standard deviation. එහෙම නැත්නම් සිංහලෙන් නම් සම්මත අපගමනය කියලා කියනවා. සම්මත අපගමනය ගණනය කරන්න සූත්‍රයක් දීලා තියෙනවා. sigma x squared sigma x වර්ග ඍණ nx bar squared divided by simple n minus 1. මේකේ සම්පූර්ණ වර්ගමූලය. simple n කියන්නේ number of units. මෙතනත් simple n number of units. x bar කියන්නේ අපි කලින් ගණනය කරපු mean එක. x bar වල වර්ගය තමයි ඕනේ. ඊළඟට මෙතන තියෙන එක අපිට ආපහු හදාගන්න වෙනවා. x වර්ග අගයන්ගේ එකතුව. අපිට දීලා තියෙන x අගය. මේ තියෙන x අගය 568 70 575 70 584. මේ තියෙන්නේ x values ටික. අපිට ගණනය කරන්න වෙනවා x squared values ටික. මේ අගයන් හැම එකක්ම වර්ග කරන්න වෙනවා. 568 වර්ගය 570 වර්ගය 575 වර්ගය 578 වර්ගය 584 වර්ගය.
568 වර්ගය 322යි 3,22,624යි 570 වර්ගය 3,24,900යි ඔය විදිහට තමයි අගයන් ටික තියෙන්නේ ඊළඟ අගයන් ටික x වර්ග values එහෙම නැත්නම් x squares කියලා හඳුන්වනවා x squares කියලා හඳුන්වනවා කොහේ හරි දෙන්න පුළුවන් ගානට x squares මොනවද කියන එක x squares තමයි x වල වර්ග අගයන් ටික තමයි ඔය කියන්නේ ඊළඟට මේ ටිකේ එකතුව ගන්න ඕනේ එකතුවට සංකේතයක් දාන්න පුළුවන් sigma x squared sigma x squared ඒ කියන්නේ මේ ටිකේ එකතුව කීයද කියන එක එකතු වෙනවා 16,53,289 16,53,289 ඕක තමයි අලුතෙන් ගණනය කරන්න දෙයකට තියෙන්නේ ඒක ආදේශ කරනවා මෙතෙන්ට 16,53,289 sigma x වර්ගය වෙනුවට ආදේශ කරා ඒකේ උත්තරය 16,53,289 minus ऋण simple n කියන number of observations 5යි වැඩි කරනවා අපි arithmetic mean එකක් හැදුවා එහෙම නැත්නම් mean එකක් හැදුවා x bar කියලා අපිට ආවේ උත්තරේ 575යි අපි type x වලට තමයි දැන් හදාගෙන යන්නේ type x වල x bar අගය ආවා 575යි 575 වර්ග අගය ගන්නවා 575 වර්ගය ගුණ කරනවා 5න් බෙදනවා n-1 පහරින් එක 4යි මේකේ සම්පූර්ණ වර්ගමූලය මෙතෙන්ට එනවා 1යි ඍණ 575 වර්ගය 5න් ගුණ කරාම කැල්ලකින් කරලා බලන්න 16.53 125ක් ලැබෙනවා 16.53 289 16.53 125න් අඩු කරනවා අඩු කරලා 4ෙන් බෙදනවා ලැබෙන උත්තරයේ සම්පූර්ණ වර්ගමූලය උත්තරය ඉදිරිය ලැබේ 6.4 6.4 තමයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වෙන්නේ ඔය විදිහට තමයි type x වල ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගණනය කරන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒකෙන් තව ඉස්සරහට ගණනය කිරීම තියෙනවා. මෙතන තිබ්බ අගයන් ටික ඇවිල්ලා x ස්ක්වයර් අගයන්. x වල වර්ග අගයන් තමයි මේ දීලා තියෙන්නේ. මේ දෙන්නේ x ස්ක්වයර් අගයන්. අගයන් දෙකක් නැත්නම් ඉතුරු අගයන් තුන තියෙන x ස්ක්වයර් අගයන්. ඒවායේ එකතු ආව 16.53යි 289. ඒකේ සංකේතය තමයි x වර්ගයන්ගේ එකතුව සිග්මා x වර්ගය. ඒක වචනයක් විදිහට දෙන්න පුළුවන්. පේපර් එකක දීලා තියෙනවා දැක්කා. sum of squares. squares වල එකතුව. sum of squares කියලා කොහෙන් හරි කියනවනම් ඉතින් කියන්නේ සිග්මා x වර්ගය ගැන තමයි. මේක පොඩ්ඩක් මතක තියාගන්න. sum of squares කියන්නේ සිග්මා x වර්ගය. සිංහලෙන් නම් දත්ත වර්ගයන්ගේ එකතුව හරි අයික්‍ය හරි මොකක් හරි වචනයක් තියෙනවා. දත්ත වර්ගයන්ගේ එකතුව. ඒ කියන්නේ සිග්මා x වර්ගය. ඊළඟට CV coefficient of variation ගණනය කරන්නයි කියලා තියෙනවා. CV හදන්නේ s බෙදනවා x bar වලින් s divided by x bar into 100%. 100න් ගුණ කරනවා. s වලට ආවේ 6.4 standard deviation. s කියන්නේ standard deviation. s කියනවා standard deviation 6.4 බෙදනවා x bar වලට ආවේ 575 x bar වලට ආවේ 575 ගුණ කරනවා 100%. මේක ගුණ කරලා උත්තරයක් ලැබෙයි 1.1. percentage ලකුණක් දාන්න එකක් වැදගත්.
1.1යි 100ට 1.1ක උත්තරයක් ලැබෙනවා. ඔය උත්තරේ තියාගන්න කම්පෙයාර් කිරීමක් සංසන්දනය කිරීමක් කරන්න තියෙනවා. CV කියන්නේ coefficient of variation හදන සූත්‍රය SD divided by x bar standard deviation එක බෙදනවා mean එකෙන් සම්මත අපගමනය බෙදනවා මධ්‍යන්නේ ගුණ කරනවා 100%. විචාර සංගුණකයේ සිංහල නම sorry coefficient of variation වල සිංහල නම විචලන සංගුණක. coefficient of variation කියන්නේ විචලන සංගුණක. ඔය ටික තමයි type x වලට හදන්න තියෙන්නේ. ඊළඟට type y වල අපි x bar හැදුවා. අපි SD හදමු. type y නිසා sigma y වර්ගය ගන්නවා. n x bar නැතුව n y bar වල වර්ගය. y values ටික තිබ්බේ 573 74 75 577 578 මේ අගයන් වල වර්ග අගයන් ගන්න 573 වර්ගය 574 වර්ගය 575 වර්ගය ඔය විදිහට අගයන් පහේම ස්ක්වයර්ස් එහෙම නැත්නම් වර්ග අගයන් ගන්නවා. මේ තියෙන්නේ y ස්ක්වයර් අගයන් y ස්ක්වයර්ඩ් අගයන් y අගයන් වර්ග කරාම මේ අගයන් ටික ලැබුණා 573 වර්ගය 328329 574 වර්ගය 329476 ඔය දෙන්නේ y ස්ක්වයර්ඩ් අගයන් ඒ අගයන් වල එකතුව ගන්නවා එකතු වෙනවා 1,50,443ක් ලැබෙනවා. ඒකට සංකේතයක් දෙන්න පුළුවන් සිග්මා y ස්ක්වයර්. සිග්මා y වර්ගය තමයි මේ එකතුව විදිහට ලැබෙන්නේ. මේක අපි ආදේශ කරනවා මෙතෙන්ට. සිග්මා y වර්ගය 16යි 55යි 443 minus simple n කියන්නේ number of observations 5යි ගුණ කරනවා y bar වලට උත්තරය ආවේ අපිට 575.4 ඒකේ වර්ගය බෙදනවා n - 1 ඒ කියන්නේ 4 575.4 වර්ග කරලා පහෙන් ගුණ කරාම උත්තරයක් ලැබෙනවා 16,55,425.8 16,55,443 කියන්නේ මේ එකතුවේ අඩු කරනවා මෙතෙන්ට ලැබෙන උත්තරය බෙදනවා 4ෙන් 4ෙන් බෙදුවාම ලැබෙන උත්තරයේ සම්පූර්ණ වර්ගමූලය මේක මේකෙන් කරලා 4ෙන් බෙදනවා ලැබෙන උත්තරයේ සම්පූර්ණ වර්ගමූලය 1.07 standard deviation එක type y වල 2.07 type y වල standard deviation එක 2.07 type y වල coefficient of variation සමාන වෙනවා SD standard deviation divided by y bar standard deviation බෙදනවා y වල මධ්‍යයන්නේ ගුණ කරනවා 100%.
SB 2.0.7 y භාගයට ආවා 575.4 ගුණ කරනවා 100%. ඔබට උත්තරයක් ලැබෙනවා කැල් එකෙන් ගහලා බැලුවම උත්තරයක් ලැබෙනවා 0.36 100ට 0.36ක උත්තරයක් ලැබෙනවා. ගාන හදන්න කලින් අඳුරගන්නේ ප්‍රායෝගිකව තමයි මේක ප්‍රොඩක්ෂන් එකක්. ප්‍රොඩක්ෂන් එකක් සාමාන්‍යයෙන් අපි accounting කරන්නේ සෑහෙන අනාගත කාලයක් බලාපොරොත්තු වෙයි. ඕනෙන් බිස්නස් එකක් කරන්නේ සෑහෙන අනාගත කාලයක් බලාපොරොත්තු වෙයි. ප්‍රායෝගිකව තමයි ගන්න තියෙන්නේ the production manager of a plant manufactures. මොකක් හරි manufacturing process එකක් මේ යන්නේ. manufacture එකක් පහකට සීමා වෙයි කියලා හිතන්න බෑ. කාර් එකක් වුණත් පහක් නෙවෙයි. කාර් එකක් හදනවා වුණත් ලක්ෂ ගාණක් හදනවා. ටොපියක් හදනවා වුණත් ටොපි ලක්ෂ ගාණක් හදනවා. දීලා තියෙන්නේ පහයිනේ. එහෙනම් මේක සාම්පල් එකක් විය යුතුයි. ලක්ෂ ගාණකින් පහක් තමයි මේ දීලා තියෙන්නේ. ආසන්න අගයට ලෙක්චර් මිසුත් හරියට කිව්වේ නැහැ. සාමාන්‍යයෙන් අපි වට යන්නේ ඕනෙම එකක් වට යන්නේ දශම ස්ථාන 3කට හදලා අපි හිතමු 5.732 කියලා 3කට හදලා දෙකකට වටේනවා 5.7යි 5.732 නම් 7.3 තියෙනවා 5.7.3යි 5 නම් 5.7.4ට වටේනවා සාමාන්‍යයෙන් කරන්න නම් එහෙමයි ලෙක්චර් මැඩමුත් හරියට උත්තරයක් දුන්නේ නැහැ මේ ගානේ නම් මෙතන පැහැදිලිව කියලා තියෙනවා මටත් ඒක දැක්කේ නැහැ සාම්පල් කියලා දීලා තියෙනවා සාම්පල් කියන්නේ සාම්පල් එක මේ ගානේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ප්‍රායෝගිකව ගන්නත් ඕනේ නැහැ සාම්පල් කියලා දීලා තියෙනවා සමහරලාට සාම්පල් කියලා දෙන්නේ නැති වෙයි එහෙම වුණොත් සාම්පල් එකක්ද කියලා හොයාගන්නේ ප්‍රායෝගිකව බලලා ප්‍රොඩක්ෂන් එකක් නම් ගණන් කරන්න පුළුවන් දත්ත ගාණක් නම් දීලා තියෙන්නේ ඒක බොහෝ විට සාම්පල් එකක් තමයි. මොකද ප්‍රොඩක්ෂන් එකක් ලක්ෂ ගාණක් ඒකක හදනවා. දීලා තියෙන්නේ ඉලක්කම් 5ක් නෑ ඉලක්කම් 10ක් නෑ ඒක අනිවාර්යයෙන්ම සාම්පල් එකක් වෙන්න ඕන. ඊළඟට අපි CV හැදුවා එතනින් පළවෙනි කොටස ඉවරයි. B වල පළවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටස which type of wheel is providing better quality explain. හොඳ quality එකක් තියෙන්නේ මොන type Xද type Yද කියලා අහනවා. පළවෙනි කොටසේ B වල පළවෙනි කොටසේ conclusion මොකුත් ලියන්න ඕනේ නැහැ. මොකද coefficient of variation එකේ conclusion එක මේ better quality එකෙන් අහනවා. එතකොට දෙවෙනි එක පිළිබඳව තමයි explain එකක් කරන්න තියෙන්නේ. පළවෙනි එකේ ඉලක්කම් ටික හැදුවාම ඒ කියන්නේ ගණනය කිරීම ටික හැදුවාම ප්‍රමාණවත්. දෙවෙනි එකේ පොඩි විස්තර කිරීමක් කරන්න ඕනේ. වාක්‍ය දෙකක වගේ විස්තර කිරීම. Which type of wheel is providing better quality? මෙතන තිබ්බා දත්ත කාණ්ඩ දෙකක් wheel x wheel y කියලා දත්ත කාණ්ඩ දෙකක් තිබ්බා. දත්ත කාණ්ඩ දෙකම උත්සාහ කරන්නේ production දෙකම උත්සාහ කරන්නේ 575ක් හදන්න. 575ක් හදන්න තමයි දෙන්නම උත්සාහ කරන්නේ. නමුත් බැලුවහම පේනවා ඒගොල්ලන්ට 575 හරියටම හදාගන්න බෑ. 568ට යනවා 70ට යනවා 84ට යනවා 570 හරියටම හදාගන්න බෑ. මේ දෙකෙන් හොඳම quality wheel x ද y ද කියලා අහුවොත් ඒක හොයාගන්නේ CV මම. CV සඳහා ලැබිච්ච උත්තර දෙක මම. x වල CV ආවා අපිට 1.11. 100ට 1.11. CV y වල ආවා 0.36.
0.36. මේ දෙක ගත්තාම 1.11කට වඩා 0.36 කියන්නේ අඩු ඉලක්කම්. 1.11කට වඩා 0.36 අඩු. ඒ කියන්නේ CVX වලට වඩා CVY අඩු. Coefficient of variation of X වලට වඩා coefficient of variation of Y අඩු. මම කිව්ව ඉස්සෙල්ලා වඩා අඩු එක තමයි වඩාත්ම හොඳ. එහෙනම් Y කියන wheel එක තමයි Y කියන production එක තමයි වඩාත් හොඳ විදිහට සලකන්නේ. අපි එතෙන්දි බැලුවේ CV දෙක සංසන්දනය කරනවා. CV දෙක මගින් කියන්න පුළුවන් වඩාත් constant මොකද්ද? වඩාත් ස්ථායි ස්ථාවර නිෂ්පාදනය මොකද්ද කියන එක CV මගින් කියන්න පුළුවන්. CV මගින් පෙන්වන්න කරනවා වඩාත් හොඳ. එහෙම නැත්නම් වඩාත් ස්ථාවර නිෂ්පාදනය Y කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් CV of type CV of wheel Y is lower than CV of wheel X. Therefore, it can conclude that wheel Y is more constant and has a better quality. CV ගැන කොහෙන් හරි ලියලා තියෙන්න ඕනේ. CV අඩු නිසා විචලන සංගුණකය X wheel එකට වඩා Y wheel එකේ විචලන සංගුණකය අඩු බැවින් Y wheel එක වඩාත් හොඳ quality එකක් තියෙනවා. වඩාත් හොඳ ගුණාත්මක තත්ත්වයක් තියෙනවා කියන එක තමයි දෙවෙනි එකට උත්තරේ වෙන්නේ. ඒකට පොඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙයි. වාක්‍ය ටිකක් ලියන්න විතරයි තියෙන්නේ. ගාන එතනින් ඉවරයි. අපි යම් 2019 ගානට මේකේ අවුලක් තියෙනවා නම් අහන්න. Question 1, simple A. Why is central tendency not sufficient to describe the nature of a frequency distribution? Describe any other two characteristics can be used for this purpose. දත්ත සමූහයක එහෙම නැත්නම් ව්‍යාප්තියක ස්වභාවය ව්‍යාප්තියක හැඩය කියන්න එහෙම නැත්නම් හැඩය පිළිබඳ තීරණයක් ගන්න තියෙන එකම ක්‍රමය central tendency නෙවෙයි. තව ක්‍රම තියෙනවා. මේකෙන් අහන්නේ මේ ගානේ CV එක දිහා බලලා තමයි quality එක පිළිබඳ කියන්න පුළුවන් වෙන්නේ. මොනවාද වෙන ඔයගොල්ලෝ යෝජනා කරන්නේ පුළුවන් කියලා CV හැර මේ ගානේ compare the දැන් කරන ගාන 2019 ගානේ compare the performance කිව්වහම using arithmetic mean and coefficient of variation දෙක පිළිබඳවම අදහස් දෙකක් දක්වන්න තියෙනවා. ඉස්සෙල්ලා ගානේ නිකම්ම එහෙම මොකොත් කියලා තිබ්බේ නෑ mean ද coefficient ද කියලා quality එක සම්බන්ධව අදහස් දක්වන්න කියලා තිබ්බේ. අපිට තියෙන එකම දත්තය ඒක නිසා අපි coefficient of variation CV මගින් තමයි ඉස්සෙල්ලා ගාන 2018 ගානේ අදහස් දැක්ුවේ. Why central tendency not sufficient to describe nature of frequency distribution? Describe any other two characteristics. ව්‍යාප්තියක ස්වરૂපය තීරණය කරන්න කේන්ද්‍රික ප්‍රවණතාව ප්‍රමාණවත් නොවේ කියන එක ගැන තමයි කියන්න තියෙන්නේ. කේන්ද්‍රික ප්‍රවණතාව කියන්නේ ව්‍යාප්තියක ස්වરૂපය පෙන්වන එකක් විතරයි. මැද්ද කොහෙද තියෙන්නේ කියලා විතරයි central tendency මගින් පෙන්වන්න කරන්නේ. ව්‍යාප්තිය මෙතන central tendency මගින් කරන්නේ මැද්ද තියෙන්නේ මොනාගේද කියලා කියන එක විතරයි. ඊට අමතරව තව ව්‍යාප්තියක ස්වરૂපය පෙන්වන්න කරන මිනුම් තියෙනවා dispersion and skewness. dispersion කියන්නේ අපතිරණය skewness කියන්නේ කුටිකතාව. dispersion මගින් කරන්නේ මැද්දේ ඉඳලා කොච්චර දෙපැත්තට විහිදලා තියෙනවද කියන එක. දෙපැත්තට කොච්චර විහිදලා තියෙනවද කියන එක. අඩු අපකිරණය වඩාත් හොඳයි කියලා කලින් කිව්වා. skewness මගින් කරන්නේ
මේ තියෙන්නේ සමමිතික ව්‍යාප්තිය. වැලු බැලමට සමමිතික ව්‍යාප්තිය. ස්කීව්නස් කුටිකතාව මගින් කරන්නේ අසමමිතික බව කොච්චරක්ද කියන එක ඉලක්කමක් විදිහට ප්‍රකාශ කරනවා. අසමමිතික ව්‍යාප්තියක් වෙන්නේ මේ විදිහට. මේක අසමමිතිකයි. මෙතනින් අපි ඉලක්කයෙන් දොත් මේ පැත්තට වැඩි, දකුණු පැත්තට වැඩි. තව අසමමිතික එකක් වෙනවා මේ විදිහට. මෙතනින් ඉලක්කයෙන් දොත් වම් පැත්තට බර වැඩි. ඒවා අසමමිතික ව්‍යාප්ති. අසමමිතික බව කොච්චරක්ද කියන එක තමයි ස්කීව්නස් එක මගින් ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රශ්නෙට සෙන්ට්‍රල් ටෙන්ඩන්සි කියන්නේ මොකද්ද? ඒක විතරක් ප්‍රමාණවත් මදි කියන එක කියවෙන්න ඕනේ. ඊළඟට තව ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් එකක ස්වරූපය පෙන්වුම් කරන මිනුම් දෙකක් ගැන නිර්වචන පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. මුලින්ම central tendency කියන්නේ මොකක්ද කියන එක කියලා ඉන්න ඕනේ. Central tendency is the tendency of individual observations of a data set. Cluster කියන්නේ ඒක රාශී වීම or center around a specific value which is a central value. Central tendency value represent the entire data set from one value. දත්ත සමූහය තනි දත්තයක් මගින් නිරූපණය කරනවා. ඊළඟට කියන්න ඕනේ මේක විතරක් central tendency එක විතරක් තිබීම ප්‍රමාණවත් නැහැ කියන එක. The central tendency measure is not sufficient to describe the nature of frequency distribution. ඊළඟට we need dispersion measures and skewness measures to describe the frequency distribution. Central tendency ප්‍රමාණවත් නැහැ. Dispersion measures අවශ්‍යයි, skewness measures අවශ්‍යයි කියන එක කියවෙන්න ඕනේ. ඊළඟට dispersion කියන එක නිර්වචනය සහ skewness කියන එක නිර්වචනය ලියනවා නම් සම්පූර්ණ ලකුණු ලැබෙනවා. Dispersion measures describes the spread of individual data from its average. මැද්දේ ඉඳලා දෙපැත්තට කොච්චර ස්ප්‍රෙඩ් එකක් තියෙනවද? කොච්චර විසිරීමක් තියෙනවද කියන එක. Skewness indicates whether the distribution is symmetric or not. සමමිතිකයිද අසමමිතිකයිද කියන එක skewness මගින් පෙන්눔 කරනවා. පැයභාගයක් ඇති ඒ ටික තමයි A කියන කොටසට ලැබෙන්න ඕනේ. Central tendency කියන්නේ මොකක්ද? ඒක ප්‍රමාණවත් නොවේ කියන එක කියන්න ඕනේ. ප්‍රමාණවත් නැත්නම් මොනවාද ප්‍රමාණවත් කියලා තව measures දෙකක් කියන්න ඕනේ. ඊළඟට මේ measures දෙකේ පොඩි නිර්වචනයක් ලියලා තියන්න ඕනේ. එතකොට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. Monthly sales of 2 showrooms of ABC company for 10 months are shown in the following table. එතකොට අරගෙන තියෙන්නේ මාස 10ක sales. ඒකෙන් Nokia කියනවා මාස 10කට වඩා මේ කම්පැනි එක රන් වෙලා තියෙනවා. මාස 10ක් නෙවෙයි ඊට වඩා පිටිපස්සෙන් සහ ඉස්සරහින් මේ කම්පැනි එක ගිහිල්ලා තියෙනවා. අපිට දීලා තියෙන්නේ මාස 10ක දත්ත විතරයි. ඒ කියන්නේ මේ දීලා තියෙන්නේ sample data ටික. showroom A, showroom B. showroom A වල data 10ක් තියෙනවා, B වල data 10ක් තියෙනවා. Calculate average sales and variance for each showroom. Average කියන්නේ x bar equals sigma x divided by simple length. Simple length 10යි x අගයන්ගේ එකතුව ඒ කියන්නේ 100 showroom A වලට මුලින් හදන්නේ showroom A වල දත්තවල එකතුව තමයි sigma x කියලා කියන්නේ 100 එකතු කිරීම 120 එකතු කිරීම 125 135 100 ඔය කියන අගයන් 10 එකට එකතු කරලා 10න් බෙදනවා. උත්තරය වෙන්නේ 126. එකතුව 1260ක් වෙයි. ඒක 10න් බෙදුවාම 126. එකතුව 1260යි. ඒක 10න් බෙදුවාම උත්තරය 126. ඒක තමයි arithmetic mean එක වෙන්නේ. showroom B ගත්තොත් x bar equals sigma x divided by simple length. sigma x කියන්නේ B showroom එකේ sales වල එකතුව.
150 123 174 154 ඒ ආදී අගයන් 10යි. ඒ අගයන් 10 එකතුව ලැබෙයි 1400ක්. බෙදනවා 10ෙන් උත්තරය 140යි. showroom B වල arithmetic mean එක 140යි. average එක 140යි. showroom A වල 126යි, showroom B වල 140යි. ඊළඟට variance හොයන්න කියනවා දෙකේම. variance කියන්නේ standard deviation කියන සූත්‍රයේම වර්ගමූල පදේ නැතු. වර්ගමූල පදේ අයින් කරොත් එතන ඒකෙන් කියන්නේ variance වල සූත්‍රය. sigma x squared minus nx bar squared divided by n minus 1 වර්ගමූලයක් නැහැ. square root එකක් නැහැ. square root එක නැත්නම් ඒක variance, square root එකක් තියෙනවනේ ඒක standard deviation. ඔක තමයි සූත්‍රය. මේකෙත් x වර්ගාගයන් ටික හොයාගන්න ඕනේ. x වර්ගාගයන් වෙන්නේ 100 නම් 100 වර්ගය, 120 නම් 120 වර්ගය. කැල්ලේ එකතු කරන්න පුළුවන්. කවුලක් නැහැ. කැල්ල කැමතිස්සෙන් පාවිච්චි කරන්න නැත්නම් ලොකු වෙලාවක් යයි අන්තිම ගණන් වලට වෙලා නැති වෙයි. ඔය වගේ ගණන් වලට පොඩි කැල්කියුලේෂන්ස් ගොඩක් තියෙනවා. අනිවාර්යෙන් කැල් එක පාවිච්චි කරන්න. x අගයන්ගේ වර්ගය ගන්න ඕනේ. x අගයන් තමයි 100, 120, 125, 135. ඒ අගයන් වර්ග කරන්න ඕනේ. 100 වර්ගය 10000යි. 120 වර්ගය 14400යි. ඊට පස්සේ 125 වර්ගය 15625යි. ඔය විදිහට තියෙන අගයන් ටික වර්ග කරගෙන යන්න ඕනේ. 10000 120 වර්ගය 14400යි. 125 වර්ගය 15625යි. 135 වර්ගය ගන්නවා 100 වර්ග, 142 වර්ග, 154 වර්ග, 144 වර්ගය, 120 වර්ගය, ආපහු 120 වර්ගය. වර්ග අගයන් ටික එකතු කරනවා. වර්ග අගයන් ටික ගන්නවා මේ විදිහට 10ක් ලැබෙයි. ඒ 10 එකතුව ගන්න. ඒකට තමයි sigma x වර්ගය කියලා කියන්නේ. sigma x square. ඒ ටිකේ එකතුව ලැබෙයි 161666. 161666. ඒක ආදේශ කරනවා මෙතෙන්ට 166666 minus number of observations වලින් කියන්නේ simple n. දත්ත කීයක් තියෙනවද? දත්ත 10ක් තියෙනවා. showroom A වල sales monthly sales 10ක් තියෙනවා. එහෙනම් දත්ත 10යි. ගුණ කරනවා x bar වල squared එකෙන් x bar අපි හෙව්වා showroom A වල 126යි තිබ්බේ 126 square divided by n minus 1 10 රින් එක 10 එකක් අඩු කරාම 9. ඔක සුළු කරන්න තියෙන්නේ කැල් එකම පාවිච්චි කරන්න. 126 වර්ගය 10න් ගුණ කරාම ලැබෙනවා 157760. 166666 157760 අඩු කරනවා බෙදෙනවා 9. උත්තරයක් ලැබෙයි 322.2යි. 322.2යි. ඕක තමයි variance වලට එන answer එක. ඊළඟ showroom B වල variance එක සූත්‍රය මේකමයි. sigma x squared minus nx bar squared divided by simple n minus 1. x අගයන් තියෙන්නේ showroom B වල 150 123 154 174 154 123 ඔය වගේ අගයන් 10ක් තියෙනවා. ඒ හැම අගයේම වර්ගය ස්ක්වයර් එක ගන්න ඕනේ. 150 වර්ගය 22500යි. 123 වර්ගය 15129යි. 174 වර්ගය 30276යි. ඔය විදිහට අගයන් 10ේම වර්ග අගයන් ටික ගන්න ඕනේ. වර්ග අගයන් 10ක් ලැබෙයි.
ඒ අගයන් 10 එකතුවට කියනවා සිග්මා x වර්ග සිග්මා x ස්ක්වයර්ඩ් කියලා. ඒ ටික එකතුව ලැබෙයි 1,98,517. ඒක තමයි සිග්මා x වර්ගය 1,98,517 minus nx bar square n 10යි number of observations 10යි වැඩි කරනවා x bar වල වර්ගය. x bar ආවේ showroom B වලට හදන්නේ showroom B වල x bar ආවේ 140. 140 වර්ගය බෙදනවා n-1 නම්. මෙතෙන් දැන් 1,96,000 1,98,514 මේක 9 බෙදනවා. 1,98,514 1,96,000 කඩු කරලා 9 බෙදනවා. උත්තරයක් ලැබෙයි 279.3. ඔබ තමයි උත්තරේ වෙන්නේ. පළවෙනි කොටසට ඔච්චරයි අහලා තියෙන්නේ. විස්තර කිරීම මොකුත් ලියන්න ඕනේ නැහැ පළවෙනි කොටස සඳහා. ඊළඟට දෙවෙනි කොටස compare the performance of two showrooms using arithmetic mean and coefficient of variation. performance එක මනින්නයි කියනවා arithmetic mean එක සහ coefficient of variation පදනම් කරගෙන. දැනටමත් arithmetic mean එක හදලා ඉවරයි. ඒ හින්දා මුලින් ඒක පාවිච්චි කරලා performance එක මනින්න. showroom A වල සාමාන්‍ය මාසික sales ප්‍රමාණය සාමාන්‍ය විකුණුම් ප්‍රමාණය තිබ්බේ 126යි. showroom A වල 126යි. showroom B වල 140යි. නෑ. ගාන දීලා තියෙන්නේ rupees වලින්. rupees 1000 කියලා දීලා තියෙන්නේ. මේක දාන්න පුළුවන් x bar හදනකොට දාන්න පුළුවන් x bar 50ක් ආව rupees 50,000 10 වටේ නැත්නම් rupees 50යි 0.3 ඇතුලේ දාන්න පුළුවන්. median එකට දාන්නත් පුළුවන් 60ක් ආව rupees කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් variance වලට දාන්න බෑ. variance වල ලොකු ගැටලුවක් තියෙනවා. වර්ග කිරීම නිසා rupees වර්ග වෙනවා. rupees වර්ග කරා කියලා එහෙම සංකේතයක් නැහැනේ. rupees වර්ග කියලා සංකේතයක් නැහැ. වර්ග කිරීම නිසා මේකට අපිට ආවනම් 3600 කියලා උත්තරයක්. ඒක සංකේතයක් නැතුව තමයි කියන්නේ. x bar වලට සංකේතයක් දාන්න පුළුවන්, මිනුම් ඒකකයක් දාන්න පුළුවන්, md වලට පුළුවන්, mo වලට පුළුවන්, වෙන මොනහෙකට පුළුවන්. variance සහ standard deviation වලට සංකේත දාන්න එපා. ඒක පොඩ්ඩක් අවුල් වෙන එකක්. ඒ දෙකට සංකේත දාන්න නැහැ. variance සහ standard deviation දෙකටම දාන්නේ. වර්ග කරලා වර්ග මූල ගන්නකොට කිසියම් ගැටලුවක් එන නිසා. ඊළඟ එක arithmetic mean එක පාවිච්චි කරලා අපි arithmetic mean එක ගත්තොත් 126යි 140යි. ඒ කියන්නේ සාමාන්‍ය sales ප්‍රමාණය showroom B වල sales ප්‍රමාණය 126යි සාමාන්‍ය ප්‍රමාණය showroom A වල 140යි. ඒකෙන් පැහැදිලි වෙනවා showroom B එකේ 140යි A වල 126යි. A වලට වඩා showroom B එකේ performance එක වැඩි arithmetic mean එක අනුව. A වලට වඩා B වල performance එක වැඩි arithmetic mean එක අනුව. arithmetic mean එක වැඩි නිසා B showroom එකේ performance එක වැඩි. මේජර් ලියන්න පුළුවන් x bar A x bar B 126යි 140යි 126ට වඩා 140 වැඩි. x bar A වලට වඩා x bar B වැඩි. ඊළඟට යටින් ලියනවා B showroom mean sales are higher than showroom A mean sales. mean දෙකෙන් වඩා වැඩි එක මොකක්ද කියලා කියනවා. Therefore mean sales are higher in showroom B. mean sales showroom B වල වඩාත් වැඩි කියලා කියන්න පුළුවන්. ඒක එක කොටසක්. arithmetic mean එක අනුව showroom B එක වඩාත් හොඳයි කියන උත්තරය. ඊළඟට arithmetic mean එකට පස්සේ coefficient of variation
මේ දෙකේම CV ගණනය කරන්න ඕනේ. CV සමානයි SD divided by x bar into 100. Showroom A, showroom B. CV is equal to SD divided by x bar into 100. මේකේ පොඩ්ඩක් මතක තියාගන්න අපි ගණනය කරේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක නෙවෙයි variance එක. variance එක තමයි ගණනය කරේ. variance එක ආවා එකක showroom A වල 322.29 showroom B වල 279.33. මේ තියෙන්නේ දෙකම variance අගයන් දෙකක්. අපිට අවශ්‍ය standard deviation. තියෙන්නේ variance එක standard deviation එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. standard deviation එක සමාන වෙනවා variance එකේ වර්ගමූල. 322.29 වර්ගමූලය තමයි standard deviation එක වෙන්නේ. 279.33 වර්ගමූලය තමයි standard deviation එක වෙන්නේ. variance එක තිබ්බොත් standard deviation එක බවට පරිවර්තනය කරගන්න වෙනවා. 322.29 බෙදීම 126 වැඩි කිරීම 100. අනිත් එකේ 279.33 බෙදනවා 140 multiply කරනවා ගුණ කරනවා 100. Okay වර්ගමූල. පළවෙනි එකේ coefficient of variation එනවා 114.25 කැල්ලකින් හදන්න 114.25 දෙවෙනි එකේ එනවා 11.94 111.94 මේ දෙක ගත්තාම CV A වලට වඩා CVB අඩු CVA වඩාත් වැඩි මේක හදලා මේ ගණනය කිරීම කරලා ඊට පස්සේ CVA CVB 14.25 11.94 14.25ට වඩා 11.94 අඩුයි. එම නිසා CVA වලට වඩා CVB අඩුයි. CVA වලට වඩා CVB අඩුයි. එම නිසා අපිට කියන්න පුළුවන් CV අඩු වෙන තරමට තමයි වඩාත් හොඳ. Showroom B is less variable. CV B එක තමයි අඩු වගයක් ගත්තේ. ඒකෙන් කියන්නේ B showroom එක less variable. එහෙම නැත්නම් more constant. ඒ කියන්නේ වැඩි විචලනයක් නැහැ, අඩු විචලනයක් තියෙනවා. හැමතිස්සෙම ස්ථාවරයි showroom B කියන එක. Showroom B is less variable than showroom A sales. Therefore, showroom B sales are more constant. Showroom B එකේ sales ගොඩක් ස්ථාවරයි කියන එක කියන්න පුළුවන්. ඔය ටික ලිව්වා නම් ලකුණු ලැබෙයි. ඒ ටික තමයි අද දවසට කතා කරන්න තියෙන්නේ. 2019 පේපර් එකේ ප්‍රශ්න ගැටළු මොනවා හරි තියනවද? මීන් එකට අනුව showroom A වල මීන් එක 126යි showroom B වල මීන් එක 140යි එම නිසා showroom B එක මීන් එකට අනුව showroom B එක හොඳයි කියන උත්තරේ ලියන්න ඕනේ
හරි එහෙනම් අපි end කරමු මේක අපි ආපහු ඊළඟ දවසෙත් ඊළඟ chapters වල past papers කතා කරමු අර අයියාගේ වීඩියෝස් ටික බලලා ඉන්න නැත්නම් මාත් ආපහු කරන්න ඕනේ ඒක වෙලා නාස්ති කිරීමක් දෙගොල්ලන්ගෙම ඒ නිසා ඒක ගොඩක් හොඳට කියලා දීලා තියෙනවා මේ වීඩියෝස් බලලා ඉන්න මම කියන්නම් මොනවද බලන්න ඕනේ වීඩියෝස් කියන එක ඊට පස්සේ අපි මේකේ මේ සෙෂන් එකේ අපි past papers කරමු ඒ විදිහට ගියොත් හොඳයි කියලා හිතනවා ඒ විදිහට අපි කරමු එහෙනම් අපි ඊළඟ කුප්පියෙන් ආපහු හම්බෙමු එහෙනම් හැමෝටම ජය වේවා